අයබෝවන්. හරි අපි දේශීය වෙළඳාම කියන නිබන්ධනයට අදාළව කරපු වීඩියෝ සෙෂන් වල ඊළඟ කොටසට තමයි දැන් පුතාලා අපි එන්නේ. දැන් මේ නිබන්ධනේ මෙන්න මේ නිබන්ධනේ හරිද අපි සාකච්ඡා කළා දැන් ටුවංක 12 වෙනකම් පිටවංක 12 වෙනකම් මාතෘකාව කියන්නේ අපි සිල්ලර වෙළඳාමේ කොටස් ටික සම්පූර්ණයෙන්ම වගේ ඉවර වෙන්න අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ උට්ටකේ භාගයක් විතර වගේ වෙන දැන් අපි ඉවර කරලා තියෙනවා. දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු ළමයිනේ තොග වෙළඳාම සහ ඒ ආශ්‍රිත මූලික දේවල් පිළිබඳව අපි සාකච්ඡා කරමු බලන්න. හරිද? දැන් පුතාලට මතකයක් තියෙන පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම අතර තියෙන මූලික වෙනස පිළිබඳව අපි සාකච්ඡා කළා. ඔබ දන්නවා සාමාන්‍ය බෙදා හැරීමේ ප්‍රවාහයක් ගත්තාම ඒක නිෂ්පාදකයා ඉන්නවා. ඒ වගේම මේ නිෂ්පාදකයා තොග වෙළඳට බාණ්ඩ දෙනවා. තොග වෙළඳා සිල්ලර වෙළඳට බාණ්ඩ දෙනවා. සිල්ලර වෙළඳා පාරිභෝගිකයට බාණ්ඩ දෙනවා. ඔකනේ සාමාන්‍ය බෙදා හැරීමේ ප්‍රවාහය කියලා කියන්නේ. ඔය දැන් එතකොට අපි සාකච්ඡා කළා දැන් මේ තොග වෙළඳාගේ මූලික වැඩේ තමයි මොකක්ද සිල්ලර වෙළඳාට බඩු ගිහින් දෙන්නේ. ඒතර මෙයාගේ පරමාර්ථය තමයි නැවත විකිණීමේ මෙයාට ඉන්නේ නැවත විකිණීමේ චේතනාවක් සහිත ගැනුම් කර. තොග වෙළඳාට ඉන්නේ නැවත විකිණීමේ චේතනාවක් සහිත ගැනුම් කර තමයි තොග වෙළඳාට ඉන්නේ. හරිද? ඒ අනුව තොග වෙළඳාම කියලා කියන්නේ නැවත විකිණීමේ චේතනාවක් සහිත ගැනුම් කරනද භාණ්ඩ විකිණීම තමයි තොග වෙළඳාම කියලා. එතකොට දැන් විභාගෙදී යවුවොත් තොග වෙළඳාමේ ලක්ෂණ මොනවද කියලා තොග වෙළඳා සාමාන්‍ය විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා. වාර්ෂික පිරිවැටුම නැත්නම් මාසික පිරිවැටුම නැත්නම් දෛනික පිරිවැටුම මුකුත් නැතුව නිකම්ම පිරිවැටුම වැඩි. විකුණු ප්‍රමාණය වැඩි. ඒකක මිල අඩුයි. සිල්ලර වෙළඳට තොග වෙළඳගේ ඒකක මිල කියන එක අඩුයි. ඒ වගේම තොග වෙළඳ අයිටම කීපයක් තමයි අලෙවි කරන්නේ. විශාල ගබඩා පාවිච්චි කරනවා. ලොකු කාරක ප්‍රාර්ථනයක් තියාගන්න. මොකද නිෂ්පාදකයට සල්ලි දීලා ගන්නත් සිල්ලර වෙළඳට ණයට බාණ්ඩ දෙන්නත් එයා ගාව විශාල කාරක ප්‍රාර්ථනයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ ඒ වගේම ප්‍රමාණ වට්ටම් ලබා දෙනවා. සිල්ලර වෙළඳ වැඩි ප්‍රමාණයක් ගත්තොත් වැඩිපුර වට්ටම් දෙනවා. වැඩිපුර විකුණන්න අපිටද ණයටද ළමයි? උත්තර දෙන්නේ නැහැ ඔයා. හොඳේ. උත්තර දෙන්න ඕනවා මට පේනවා. හරි. වැඩිපුර විකුණන්නේ ණයටද සිල්ලරටද? ණයට විකුණන්නේ. විකිණීමේම අපසුවීමේ පදනමට තමයි ගොඩක් වෙලාවට මේ බාණ්ඩ දෙන්නේ. ඒ වගේ ලක්ෂණ තොග වෙළඳක් තියෙනවා කියලා අපි අර තොග වෙළඳා සහ සිල්ලර වෙළඳා අතර වෙනස්කම් ලියන කොටසදී සාකච්ඡා කළා. ඊට පස්සේ අපි දැන් තව ඊළඟ තොග වෙළඳ කරන කාර්යයන් මොනවද? මෙයා කරන්නේ මොනවද වැඩද? නිෂ්පාදකයන්ගේ සල්ලි දීලා බඩු ටික ගන්න. තමයි නිකම්ම වී ටික අහු වෙන්නේ. වී ටික තමයි නිකම්ම ගන්න. ඊට පස්සේ ඒවා සුද්ධ කළා ඒවා මළු වලට දාලා මිල කරලා ප්‍රචාරණය කළා නැත්නම් ප්‍රවර්ධනය කළා ලොරි වල බෙදා හැරලා නේද පරිශන කටයුතු කරනවා අමුද්‍රව්‍ය සමහර නිෂ්පාදකින්ට අමුද්‍රව්‍ය හොයලා දෙනවා තොග වෙලෙන්ද ඔය පළතුරු බීමේම නිෂ්පාදනය කරන සමහර ලොකු කම්පැනි වලට තොග වෙලෙන්ද ගම් වලට ගිහලා පැෂන් ෆෘට් අඹ ඒ වගේ අන්නාසි ඔය එකතු කරලා ගෙනත් දෙනවා. හරි ලොරියා නිකන් හිස්ස ඉන්න ඕනේ නෑ මේකත් එකතු කරගෙන ඇවිල්ලා මෙයාට දුන්නා මෙයා තව ගානක් දෙනවා. ඒ වගේ අමුද්‍රව්‍ය රැස් කිරීමේ වැඩක් කරනවා ප්‍රචාර වැඩක් කරනවා අවදානම් ධර්ම මොකද්ද අවදානම් මෙයාට සල්ලි දීලා අරගන්නවා බඩු ටික. හරි හදිසියෙන් විකුණු නැත්තම් ඒ ටික නැෂ්‍ය වෙනවා. තොග නැෂ්‍ය වෙනවා. දැන් තොග නැෂ්‍ය වීමේ අවදානමක් මෙයාට නෑ. මෙයා වීටික කීයට හරි ගින් දෙනවා. නේ? සමහර සීලර වෙනදාට ණයට දුන්නාට පස්සේ සමහර සීලරකට දවසින් දෙකකින් වහලා දාන වෙලාවක් තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී තොග වෙලෙන්ද තමයි අවදානම් කරන්නේ. අනිත් එක තමයි තොග වෙලෙන්දා මිල ස්ථායීකරණය සඳහා දායක වෙන්නේ. වෙළඳපොලේ මිල උච්චාවචනය වෙන එක වළක්වන මෙයාගේ ගබඩා කරන්නේ. ඇයි? අතිරික්ත තොගයක් තියෙන වෙලාවට මෙයා ඒක අඩු ගන්න තරම් ගබඩා කරලා තියාගන්නවා. වෙළඳපොලේ තොග හිඟ වුණාම මොකද කරන්නේ? මෙයාගේ තොගේ රිලීස් කරනවා. ඒ කියන්නේ මිල හැමදාම ස්ථාවර මට්ටමක තියාගන්න මෙයා උපකාර කරනවා. තොග වෙලෙන්දා. ඉතින් මෙයාගේ ළමයි නිෂ්පාදකයන්ට සහ සිල්ලර වෙළඳට සෑහෙන සේවාවක් රසක් වෙනවා. හරි තොග වෙළෙන්දා නිෂ්පාදකයන්ට වෙළඳපොළ සපයනවා, වෙළඳපොළ තොරතුරු සපයනවා.
නිෂ්පාදකයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු කරන නිෂ්පාදකයේ භාණ්ඩ වෙළඳපොලේ බෙදාහැරලා උන්ට වෙළඳපොල පුල්ලු කරන්න උපකාර වෙනවා නේද? සිල්ලර වෙළඳට භාණ්ඩ ළඟට ගෙනත් දෙනවා, විකිණීමේ සුසුල සකස් කරනවා, ණය මත භාණ්ඩ දෙනවා, පැමිණිලි බාර ගන්නවා, භාණ්ඩ විකිණීම පිළිබඳ උපදෙස් දෙනවා, ප්‍රවර්ධනයට සහාය වෙනවා සිල්ලර වෙළඳට. ඒ වගේ තොපලෙන් තමන්ගේ දෙපැත්තෙන් ඉන්න පාර්ශ්ව දෙකට විවිධ සේවාවන් අනිවාර්යෙන් ඉටු කරන ඒවා විභාගෙදී තොලකින් අහනවා. හරිනම් අපි ලියමු තොපලෙන් බෙදාම් කියලා කියන්නේ මොකක්ද කියලා ලියන්න. නැවත විකිණීමේ චේතනාව සහිත ගැනුම්කරුවන් වෙත නැවත විකිණීමේ චේතනාව සහිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ අලෙවි කිරීමයි. right. ප්‍රධාන ලක්ෂණ highlight කරගන්න නැවත විකිණීම සඳහා තමයි අලෙවි කරන්නේ. බොහෝ විට වරකට විකුණන භාණ්ඩ ප්‍රමාණයේ විශාලය වරහන් ඇතුළේ යන පිරිවැටුම ඉහළේ කියලා යන වරහන් ඇතුළේ පිරිවැටුම ඉහළේ සාපේක්ෂව මිල අඩුයි, ඒකකයක මිල අඩුයි. ණය පදනමට භාණ්ඩ අලෙවි කරන්න ප්‍රමාණ වට්ටම් දෙනවා අධික ලෙස. විශාල ගබඩාවල විශාල තොග මට්ටමක් පවත්වාගෙන යනවා. ඉතින් ගබඩාව අලංකාරව දර්ශනීය වේ සීකල් එහෙම හදලා නැහැ. විශාල ප්‍රදේශයක් ආවරණය කරන කියන්නේ මුළු ඒරියා එකටම සමාන එක තොගලඳ ස්ථානයේ තියෙනවා. right. ඒ වගේ. තොගලඳ කාරණ බලන්න මිලදී ගන්නවා, ගබඩා කරනවා, ප්‍රවර්ධනය කරනවා, ප්‍රවාහනය කරනවා නේද? ඊට පස්සේ අවදානම් බාර ගන්නවා. හරි. ඒ වගේ දේවල් බලන්න මිලදී ගැනීම, ගබඩා කිරීම, එකලස් කිරීම හා වරණ කිරීම කරනවා. මිල සදාහන් කරනවා, විකිණීමට සුසුල සකස් කරන්න ඒවා කරනවා, ප්‍රවාහනය කරනවා, සිල්ලර වෙනදට අපිට අහන ණයට බාර සපේනවා, උපදෙස් සපේනවා, නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය සපේනවා, අවදානම් දරනවා. මම පැහැදිලි කරා එක නිෂ්පාදකයා අලුත් බාණ්ඩ වෙනදට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මිල උච්චාවචන වළක්වන්නේ කොහොමද? ගබඩා කරමින් තමයි වළක්වන්නේ. වෙළඳපොළ පරිශ්‍රණ වගේ දේවල් කරනවා. ඒක සාමාන්‍ය තොගලෙන්ද කරන වැඩ. තමයිනේ සිල්ලර කඩයක් වගේ මේ තොග වෙළඳාමක් කරනවා නම් අත්‍යවශ්‍යම ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. පළවෙනිම සාධකය තමයි ඉහළ කාරක ප්‍රාග්ධනය කොනේ. කියන අතේ සල්ලි දීලා. මොකද නිෂ්පාදකයන්ගේ සල්ලි දීලා කරන සිල්ලර වෙළඳට ණයට බඩු දෙන්න අනිවාර්යෙන් අතේ සල්ලි දෙන්න. බෙදා හැරීම සහ ප්‍රවාහන මාධ්‍ය තියෙනවා. සාපේක්ෂව වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්නවා. විශාල ගබඩාවක් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. සහ සිල්ලර වෙළඳුත් එක්ක හොඳ කන්ටැක්ට් ලිස්ට් එකක්. ඒ කියන්නේ අපි කියනවා මේ සම්බන්ධතා ජාලය මේන්ටේන් කරන්න. කන්ටැක්ට් නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන්න. මෙම ලියන්න. අත්‍යවශ්‍ය සාධක. විශාල ගබඩා පවත්වා ගැනීමේ හැකියාව. ඉහළ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඉහළ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය. ප්‍රවාහන මාධ්‍යවල අවශ්‍යතාවය. ප්‍රවාහන මාධ්‍යවල අවශ්‍යතාවය. ප්‍රවාහන මාධ්‍යවල අවශ්‍යතාවය.
ඒ වගේම සිල්ලර බැලඳුම් සමග සබඳතා පවත්වා ගැනීම. සිල්ලර බැලඳුම් සමග සබඳතා පවත්වා ගැනීම. හරිද? right. ඊට පස්සේ අපව බලන්න මේ 13 වෙනි පිටුවේ තියෙන තොග වෙලෙන්දාගෙන් විවිධ පාර්ශ්වයෙන් ඉටුවන සේවාවල් බලන්න. ඉස්සරහින් නිෂ්පාදකයාට එයාගේ තොග වෙලදී ගන්නවා, වෙළඳපළ තොරතුරු සපයනවා, එයාගේ අවදානම අඩු කරනවා. ඒ වගේම එයාගේ ගබඩා කිරීමේ, ප්‍රවාහනය කිරීමේ මේ වගේ අවශ්‍යතා එයාගේ අනිවාර්යයෙන්ම අඩු කරනවා. කාර්ක ප්‍රාර්ථනා අවශ්‍යතා අඩු කරනවා. මොකද මෙයාට සල්ලි දීලා ගන්න බෑ. මෙයාට ලොකු ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ නැහැ. අමුද්‍රව්‍ය ගෙනත් දෙනවා, අමුද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සපයනවා. මෙයා නිකම්ම දෙන බාණ්ඩ විකිණීමට සුදුද සකස් කරනවා. ඒ වගේ සේවාවන් නිෂ්පාදකයා වෙනුවෙන් තොගලෙන්ද කරනවා. බලලා පුතාලා හයිලයිට් කරගන්න ටික. බලලා හයිලයිට් කරගන්න. හරිද? අරයාට පිටිපස්සේ ඉන්න සිල්ලර වෙලෙන්දට කරන උදව් ටික අපි ලියමු මෙහෙම. වෙළඳසල් දක්වා භාණ්ඩ ප්‍රවාහනය කර දීම. වෙළඳසල් දක්වා භාණ්ඩ ප්‍රවාහනය කර දීම. තව විකිණීමේ උපදෙස් ලබා දීම. විකිණීමේ උපදෙස් ලබා දීම. ඊට පස්සේ විකිණීමට සුදුසු ලෙස සකස් කර දීම. විකිණීමට සුදුසු ලෙස සකස් කර දීම. විකිණීමට සුදුසු ලෙස සකස් කර දීම. ඊළඟට තව අපි ලිව්වා භාණ්ඩ ප්‍රවාහනය කර දීම, විකිණීමට සුදුසු ලෙස සකස් කර දීම, භාණ්ඩ විකිණීමේ උපදෙස් ලබා දීම, තව ණය මත භාණ්ඩ සැපයීම. ණය මත භාණ්ඩ සැපයීම. ඊට පස්සේ තව right yeah. මහා ජනතාවට කරන සේවාවක් තමයි ඉතින් කියන වෙළඳපොළ තොග ඉවනවා කියන එකේ තේරුම තමයි පුතේ අපේ පාරිභෝජනයේ අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපේ පාරිභෝජනයේ කියන එක අඛණ්ඩව පවත්වාගෙන යන්න මේ සිල්ලර වෙළඳ කියන උපකාර වෙනවා. හරි. පාරිභෝගිකයන් ජීවන තත්ත්වය ආරක්ෂා කරන මොකද තොග හිල කාලෙදිත් එයා මොකද කරන්නේ මේ තොග වෙලෙන්ද. තොග හිල කාලෙදිත් එයා ගබඩා කරන මේ තොග ටික අනිවාර්යෙන් වෙළඳපොළට එවනවා. මිල උච්චාවචන වළක්වලා මිල ස්ථාවරව පවත්වාගෙන යන උපකාර වෙනවා. දැන් ඔබ දන්නවා ආර්ථික විද්‍යාවම සැපවම අඩුනොත් යම්කිසි භාණ්ඩයක මිල අඩු වෙනවා. හාල් සැපවම වැඩි කාලෙදී හාල් වල මිල අඩු වෙනවා. නමුත් මෙයා මොකද කරන්නේ වැඩි වෙච්ච සැපවම මාකට් එකට දෙන්නේ නැහැ. ගබඩාවල තියාගන්නවා. يعني මිල පල්ලෙහා වැටෙන්න දෙන්නේ. මිල පල්ලෙහා වැටෙනවා ෆිල්ලර් වෙලෙන්දාට පාඩුයි. හරි? ඒ වගේම හාල් හිඟ වෙනකොට හාල් වල මිල ඉහළ යනවා. හාල් වල මිල ඉහළ ගියාම පාරිභෝගිකයට අවාසි. ඒතකොට මෙයා ගබඩා කරලා තියෙන හාල් ටික මාකට් එකට දානවා. දාලා මිල වැඩි වෙන එක වළක්වනවා. එහෙම තමයි තියරිය තියෙන්නේ. 아무ත් ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේදී යලමහා කන්න දෙකට මොකද කරන්නේ? වීඩියෝ ඔක්කොම ගබඩාවල තියාගන්න. තියලා හාල් වල මිල ඉහළ යනකම් ඉඳලා ඒ වැඩි වෙච්ච මිලට තමයි මුං විකුණන්නේ. මෙයා විවිධ විසමාචාර කරනවා. හරි විවිධ විසමාචාර කරනවා. ඒකෙන් ගොවියාගේ මහස්‍ය අපදේ යනවා. ගොවියා බලන්නේ රටේ මිනිස්සුන්ට බත් කරලා දෙන්න. නමුත් මෙයා කරන්නේ මොකද? ඒවා හංගගෙන ඒවා දෙන්නේ නැතුව ඉන්න එක තමයි කරන්නේ.
ඒකනේ ගොඩක් කරලා නිෂ්පාදකතු මේ තොගලෙන්දු සිල්ලරෙන්දු කියන අය අයින් කළා පුතා කෙලිම පාරිභෝගිකයට බාන්න දෙන්නේ. මොකද මේගොල්ලෝ මේ අතරමැදි සම්බන්ධලා කරන විෂමාචාරයෙන්ද සෞත් වෙන්නේ නිෂ්පාදකයන්. ලංකාවේ තේ වලට වෙලා තියෙන එක සමහර දිනු රටවල් ලංකාවේ තොග පිටින් අරගෙන ඒ රටවල් වල බ්‍රෑන්ඩ්ස් දාලා විකුණනවා. බාලකල. ඒකෙන් ලංකාවේ තේ මාකට් එක තමයි අඩු වෙන්නේ. හරි ඉතින් ඒ වගේ ලංකාවේ ඇඟලුමකටත් එහෙම වෙලා තියෙනවා. හරි. ඉතින් නොමයි ඔය විදිහට තත්ත්වය. right. ඊට පස්සේ මහජනතාවට සේවාවල් බලන්න මිල උච්චාවචන වැළැක්වීමට සහාය වෙනවා. අඛණ්ඩව තොග සැපයීමේ පාරිභෝජනය විධිමත් කරනවා. බාහන නිසි පරිදි ගබඩා කර ඒවායේ ගුණත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා. ඒවා තමයි තියෙන පියවර වෙන්නේ. හරි අපි යමු එහා පැත්තට. තොගලෙන්දා බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය අඩු කරයි. තොගලෙන්දා බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය අඩු කරයි. right. අපි පොඩි රූප සරණක් අඳිමු. ඒ රූප සරණ ඇඳා පුතාලට තේරෙයි බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය කොහොමද තොගලෙන්දා අඩු කරන්නේ කියලා. දැන් ඔය වයිදන පුතාලා මේ ඉන්න නිෂ්පාදකයෝ 3 දෙනෙක් ඉන්නවා. මෙන්න ඉන්න නිෂ්පාදකයෝ 3 දෙනෙක්. මෙන්න නිෂ්පාදක 1, මේ නිෂ්පාදක 2, මේ නිෂ්පාදක 3 කියලා හිතන්නකො. ඔයා හිතනවා නිකන් මේ අල, මේගොල්ලෝ අල, ලුණු, වම්බටු. වම්බටු. හරි. ඔන්න පාර්ශව 3 නිෂ්පාදක. දැන් මෙයාලා වෙන වෙනම බාන්න බෙදා හරින්නයි යන්නේ. දැන් මේ තොගලෙන්ද මෙයාලා සම්බන්ධ කරගන්නේ සිල්ලර වෙලෙන්ද 6ක් ඉන්නවා කියලා අපි සිල්ලරෙන්ද 6 දෙනෙක් පල්ලෙහා දිනවා. 3යි 4යි 5යි 6යි ඔන්න 6 දෙනෙක් ඉන්නවා. දැන් මෙයා සිල්ලර වෙලෙන්ද 1 2 3 4 5 6 ඔන්න සිල්ලර වෙලෙන්ද 6 දෙනෙක්. දැන් අල ගෝවියා මොකද අල නිෂ්පාදකයා මොකද කරන්නේ? යාම බෙදා හරිනවා. සිල්ලර වෙලෙන්ද. ඔන්න අල දැම්මා, අල දානවා, අල දානවා, අල දානවා, අල ඔන්න අලී දානවා. හරිද? right. ඔන්න නිෂ්පාදකයා දෙක ලුණු දානවා, ඔන්න ලුණු දානවා, ලුණු දානවා, ලුණු දානවා, ලුණු දානවා, ලුණු දානවා, ඔන්න ලුණු දානවා. හරි. ඔන්න වම්බටු එක්කෙනා වම්බටු දානවා, වම්බටු දානවා, වම්බටු දානවා, වම්බටු දානවා, වම්බටු දානවා, වම්බටු දානවා. දැන් මේක දිහා බලනකොට මේ ඇතරම් පාරට බලන් හිටියොත් එහෙම කපුල් කියලායි ඒකගේ බෙල්ල උඩුක් වෙනවා, බෙල්ලේ පොට යනවා. ඒ දැන් ලුණු කාරය යනවා, අල කාරය මේ යනවා, වම්බටු කාරය ඔය යනවා, ආයි අල කාරය, ලුණු කාරය, අල කාරය, ලුණු කාරය, අල කාරය, ලුණු කාරය ඉවරයි. බෙල්ලේ මුලුක් කියනවා. මේගොල්ලන්ට ඇතරම මේ ගොවිතැන කරන්න විදියක් නැහැ. මේගොල්ලෝ බෙදන්නත් යනවානේ. බෙදා හැරීමේ ක්‍රියාවල හරිම කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ සංකීර්ණයි. නේ? සංකීර්ණ වැඩි. ඒ කියන්නේ මේ තොගලෙන්දෙක් නැතුව මේගොල්ලෝ මේවා කරන්න ගියාම වෙන වැඩ. අපි මේකට තොගලෙන්දෙක් දාගමුකෝ. අපි මේකට තොගලෙන්දෙක් දාගමු. බෙදා හැරීමේ මාර්ග 18ක් තිබුණා උදා කලින්. ඒ කියන්නේ එක්කෙනෙක් 6 ගානේ 3 දෙනා 18 වතාවක් බෙදා හැරියා. එහෙම නෙමෙයි ලාභ චුට්ටක් අඩුවක් කමන්නේ. ලාභ වැඩි වෙනවා. තමන්ම ප්‍රවාහණය කරනකොට මේ ලේසි තොගලෙන්දෙක් සම්බන්ධ කරගත්තා. මෙන්න අපි මැදගත් තොගලෙන්දෙක් සම්බන්ධ කරගන්නවා. නිෂ්පාදකයාගේ අර ඔක්කොම යාට ගින්දා. ලුණු සේරම ගින්දා. වම්බට එකක්වත් තියාගෙනද ඔක්කොම ගින්දා. තොගලෙන්ද එක ලුණියක් පාවිච්චි කළා අල ලුණු වම්බට. 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 ඔන්න දාන්න. තර ඔක්කොම බෙදා හැරීම මාර්ග ඉස්සෙල්ලා 18ක් තිබ්බනේ දැන් තියෙන්නේ කියලා 9. පල්ලෙහාට ඇවිල්ලා උඩ 3. ඒ කියන්නේ භාගයට භාගයක් අඩු වෙනවා මාව සම්බන්ධ කරගත්තා. තොගලෙන්ද සම්බන්ධ කරගත්තා. ඒක පැහැදිලි කරන්න තමයි රූම සරණ දෙක පුතාලගේ ටියුට් එකේ දාලා තියෙන්නේ. පුතාලා ඒක බලන්න, මේ ටියුට් එක බලන්න. පිටවක 14 බලන්න තොගලෙන්ද නැතුව ගියාම මොකද වෙන්නේ කියලා. පිටවක 15 බලන්න තොගලෙන්ද ඇතුව ගියාම මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය අඩු වෙනවා තොගලෙන්දත් එක්ක ගියාම. මම අද රූපෙම හරි එහෙනම් අපි ලියමු උත්තර තොගලෙන්ද බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය අඩු කරලා පැහැදිලි කරන්න මෙහෙම ලියන්නේ. සියලු නිෂ්පාදකයෝ තොගලෙන්දකු රහිතව
භාණ්ඩ බෙදා හැරීමට යාමේදී භාණ්ඩ බෙදා හැරීමට යාමේදී බෙදා හැරීමේ මාර්ග ප්‍රමාණය වැඩි වී බෙදා හැරීමේ මාර්ග ප්‍රමාණය වැඩි වී බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය වැඩි වේ. බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය වැඩි වේ. සංකීර්ණභාවය වැඩි වේ. නමුත් මධ්‍යගත තොග වෙළෙන්දකු හරහා බෙදා හැරීම සිදු කළ විට බෙදා හැරීම සිදු කළ විට බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය අඩු වේ. සංකීර්ණභාවය අඩු වේ. එයට හේතුව වන්නේ එවැනි තොග වෙළෙන්දකු එකම බෙදා හැරීමේ ක්‍රමවේදයක් භාවිත කර භාණ්ඩ හා සේවා බෙදා හැරීම. එමගින් බෙදා හැරීමේ මාර්ග ප්‍රමාණය අඩු කරගත හැකිය. බෙදා හැරීමේ මාර්ග ප්‍රමාණය අඩු කරගත හැකිය. right. හරි එවනම් අපි යමු ඊළඟ කොටස් වලට. ඒක දැන් රූප සරහන් දෙක පුතාලා බැලුවානේ. ඊට පස්සේ බලන්න බෙදා හැරීමේ අතරමැදි කොටස තොග වෙළෙන්දාව ගත්තාම තියෙන වාසිය අවාසිය. දැන් මේ නිෂ්පාදකයාට පුළුවන් කෙලින්ම ළමයි තොග වෙළෙන්දෙක් නැතුව පාරිභෝගිකයට කෙලින්ම බාන්න දෙන්න පුළුවන්. නේද? සමාන නිෂ්පාදකයනේ කෙලින්ම සිල්ලර වෙළෙන්දාවයි තොග වෙළෙන්දාවයි දෙන්නම අයින් කරලා ඍජු වෙළඳාමක් කරනවා. සමහර අය තොග වෙළෙන්දාව අයින් කළා සිල්ලර වෙළෙන්දාට බාන්න ගිහින් දෙනවා. ඒ පළවෙනි රූප සරහන් එක. නේ? දරන සාමාන්‍ය බෙදා හැරීමේ ප්‍රවාහයේදී කොහොමද? නිෂ්පාදකයා ඉන්නවා. ඊට පස්සේ තොග වෙළෙන්දා ඉන්නවා. ඊට පස්සේ සිල්ලර වෙළෙන්දා ඉන්නවා. ඊට පස්සේ
පාරිභෝගිකයා ඉන්නවා. හරි? නිෂ්පාදකයා ඉන්නවා, තොග වෙලෙන්දා ඉන්නවා, සීලර වෙලෙන්දා ඉන්නවා, පාරිභෝගිකයා ඉන්නවා. නිෂ්පාදකයා තොග වෙලෙන්දා කියන එක්කෙනාව සම්බන්ධ කරගත්තා. අපිට ප්‍රශ්න තියෙන්නේ මේ තොග වෙලෙන්දා කියන එක්කෙනාව සම්බන්ධ කරගත්තාම ඒකෙන් තියෙන වාසි මොනවද? ඒකෙන් තියෙන අවාසි මොනවද? ඒවා තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි? වාසියක් දැන් ඔපුතලා දැන් ඇහැට දැක්කනේ වාසියක් බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණභාවය කියන එක අඩු වෙනවා. අනිත් එක තියෙන නිෂ්පාදකයාගේ තියෙන ගබඩා කිරීමේ අවශ්‍යතා, ප්‍රවාහන අවශ්‍යතා, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු කරගන්න පුළුවන් තොග වෙලෙන්දා සම්බන්ධ කරගත්තා. අනිත් එක නිෂ්පාදකයා බෙදන්නේ ගියාම ළඟ තමයි බෙදා හරින්නේ. නමුත් මෙයා සම්බන්ධ වුණා පුළුල් වෙළඳපළකට බෙදා හැරීමේ හැකියාව තියෙනවා. හොඳට තරඟට මුහුණ දෙන්න පුළුවන්. අනිත් එක තමයි මෙයා ගාව තියෙන විශේෂඥතාවයන්ක විකිණීමේ සහ බෙදා හැරීමේ විශේෂඥතාවයක් තියෙන අතරමැදියෙක් තමයි තොග වෙලෙන්දා කියන්නේ. ඉතින් මෙයාව සම්බන්ධ කර ගැනීමෙන් මෙයාගේ විකුණුම් දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේ වාසි තමයි තියෙන්නේ. ලියමු. තොග වෙලෙන්දාගේ විකුණුම් සහ බෙදා හැරීමේ දක්ෂතාවලින් විකුණුම් සහ බෙදා හැරීමේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගත හැකි වීම. විකුණුම් සහ බෙදා හැරීමේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගත හැකි වීම. වාසිය. ඊට පස්සේ වඩා පුළුල් වෙළඳපළකට ප්‍රවේශ විය හැකි වීම. පුළුල් වෙළඳපළකට ප්‍රවේශ විය හැකි වීම. ඊට පස්සේ තව තරගයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. තරගයට සාර්ථකව මුහුණ දිය හැකි වීම. තව අලවියෙන් පසු සේවා සැපයීම පහසු වීම. ඔය මේ අලුත් දෙයක් කිරීමේ පහසුකම මේ වගේ දේවල්. අලවියෙන් පසු සේවා සැපයීම පහසු වීම. ඊට පස්සේ වෙළඳපළ තොරතුරු රැස් කරගත හැකි වීම. තවුන නිෂ්පාදකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු වීම. නිෂ්පාදකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු වීම. හරි. ඊට පස්සේ මෙයාව ගත්තාම තියෙන අවාසි මෙයා සමානට බාණ්ඩ බාල කරනවා. ගබඩාවල තොගේ තියාගෙන ඉඳලා කළු කඩමිල ඇති කරනවා. වෙළඳපොලේ පාලනය තමන්ගේ අතට ගන්නවා. නිෂ්පාදකයා ගැන කවුරුත් දන්නේවත් නෑ. අපි දන්නවද අර්ලිය හාල් වල ඒ හාල් ටික හදපු නිෂ්පාදකයාගේ නම මොකක්ද කියලා අපි දන්නේ නෑ. අපි අවුකඩ පිළිමෙට වදිනවා. ගල්බඩුව ගැන දන්නේ නෑ. අපිට වැඩකුත් නෑ. අපි ආව දන්නෙත් නෑ. සමහරට අපිත් එක්කම අවුකඩ පිළිමේ දිහා බලාගෙන වැදගෙන ඉන්නවා ඒ ගල්බඩුව. අපි දන්නෙත් නෑ. ඒ වගේ හාල් මුක්කට හාල් හදන එක අපි දන්නේ දැනගන්න තියන්නේ තොගවලෙන්. තේරෙනවද? යාට මේ නිෂ්පාදකයා කීර්තනාමේ උදුර ගන්නවා තොගවලෙන්. يعني කීර්තනාමේ උදුර ගන්නවා කියන්නේ දැන් මේ වෙලේ කුඹුරේ ගොවියා කොට ඉන්නකොට නිකුණ හාල්කාරයා ගිහිල්ලා ගොවියන් ළඟට කතා කරලා ගන්න කම්සකි මේ මෙන්න ගන්න කම්සකි කීර්තනා කියලා එහෙම උදුර ගන්න නෑ එහෙම භෞතිකව. නමුත් එයාව කවුරුත් දන්නේ නැත්තේ තොගවලෙන්ද සම්බන්ධ වෙන්නේ. එහෙම උදුරගෙන දුවන්න බෑ කාස්කුෂ්‍යවත් කම. නමුත් මෙයාව ඉන්ඩිකේට් වෙන්නේ. මෙයාව හයිලයිට් වෙන්නේ. නේ? ඉතින් ඒ වගේ අවාසි තමයි වෙන්නේ. බලන්න එන්න නෝට් එක බලන්න. අවාසි මොනවද කියන්නේ? අමාරු ගබඩාවෙන් ගබඩාවට මාරු කරගෙන ඉඳලා අනවශ්‍ය පරිදි ප්‍රමාද වීම පවා ඇති වෙනවා. right ඊළඟ question එකට යන්න.
තොග වෙලෙන්දා මිල ස්ථායීකරණය සඳහා දායක වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මොකෙන්ද මෙයා දායක වෙන්නේ මොන සේවාවෙන්ද? ගබඩාකරණය කියන එකෙන් තමයි මිල ස්ථාවරව පවත්වාගෙන යන්න උපකාර වෙන්නේ. එමෙයි. වෙළඳපොලේ සැපවුම වැඩි වූ විට වෙළඳපොලේ සැපවුම වැඩි වූ විට සැපවුම වැඩි වූ විට තොග වෙළඳුරු විසින් එම වැඩි වූ සැපයුම මිලදීගෙන වැඩි වූ සැපයුම මිලදීගෙන ගබඩා කරගන්නා නිසා භාණ්ඩවල මිල පහත වැටීම වැළැක්වේ. එසේම වෙළඳපොලේ තොග හිඟවන අවස්ථාවලදී ගබඩා කරගත් තොගය වෙළඳපළට නිදහස් කිරීමෙන් භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම වැළැක්විය හැක. right එහා පැත්තට යමු පුතාලා. වර්තමානයේදී බෙදා හැරීමේ ප්‍රවාහයෙන් තොග වෙළඳුන් ඉවත් කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මේකට හේතු මොනවද කියලා එහාට. මෙන්න මෙයාව අයින් කරනවා. දැන් ඔය සමහරලාට අපි කරන්නේ නේද පොඩි කාලේ කරන්නේ. එහා ගෙදරට පැනලා එහා ගෙදර කොල්ලගේ සෙල්ලම් බඩු වලින් අපි සෙල්ලම් කරන්නේ එහා ගෙදරට පයින්. පැනලා මිනිහව ගන්න නැහැ සෙල්ලමට. මිනිහාගේ ගෙදර මිනිහාගේ සෙල්ලම් බඩු අපි මිනිහව ගන්න නැහැ සෙල්ලමට. අපි මිනිහා මෙයාව අයින් කරනවා. මේ වගේ අයින් කරනවා. ඇයි කියලා. එහෙම අයින් කරන්නම් ඒක වාල් උන්ට සෙල්ලම් කරන්න බෑ. උන් කිසිම භාගයක් සෙල්ලම් කරනකොට අපේ පැත්තේ එකෙක් ඉන්න උන් සෙල්ලම් කරගෙන ඉන්නකොට උන් තරහා ගියාම බැට් එක අරන් යනවා. ඒ බැට් එක තියෙන උගාව අපි ගගාගෙන ඉඳි උන් තදවලුත් දැන් උන් බැට් එක අරන් යනවා. අර බෝල් කරන එක දුරගෙන යනවා අපි බැට් එක උදුරන් යනවා. මම යනවා ගෙදරට. අපි සෙල්ලම් කරන්න තියන්නේ. ඒක ඌ අරගෙන ෂුවර් කරන්න බෑ සෙල්ලමක් කරන්න පුළුවන් කියලා. මෙයා කරන නරක වැඩෙනින්ද තමයි මෙයා වයින් කරන්නේ. භාණ්ඩ බාල කරනවා. මිල වැඩි කරනවා. නේද? වෙළඳපොලේ තොරතුරු හරියට දෙන්නේ. ඉතින් ඒ වගේ වෙළඳපොළ පාලනීය නිෂ්පාදකයට ගන්න උනහම මෙයා වයින් කරනවා. පාරිභෝගිකයා දුරස් කරනවා මේ අතරමැද තව
තව කෙනෙක් ආවා නේ දුරස් වෙනවනේ. නිකන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ෆිල්ම් බලන්න යන ෆිල්ම් එකක් බලන්න යනවා ආච්චි ඇවිල්ලා මැද්දෙන් වාඩි වෙනවා. ආවද ෆිල්ම් එක කියලා ආච්චි ඇවිල්ලා මැද්දෙන් වාඩි වෙනවා. ඉවරයි. මේ දෙන්න පුළුවන් තරම් දුරස් වෙනවා. ඒක නිසා ළඟ වෙන්න ඕන නම් ආච්චි වයින් කරන්න වෙනවා. ඒ වගේ ළඟ වෙන්න ඕන නම් තොගවෙලෙන්ද අනිවාර්යෙන් වයින් කරන්න වෙනවා. ඒ වගේ බලපාන්නා වූ විවිධ කාරණාවන් තියෙනවා. බලමු වෙන නියම මෙම ලියන්නේ. භාණ්ඩවල මිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා භාණ්ඩවල මිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා භාණ්ඩවල මිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා එතන මෙයාගේ ලාභ ප්‍රතිශතය අයින් වෙනවා. තොගලේ. දැන් ඔයා හිතන්න ඔබේ දැන් ඔයා හිතන්න මොකක්ද මෙහෙම නිෂ්පාදකයා බිත්තරයක් රුපියල් 15කට දෙනවා තොගවෙලෙන්ද. තොගවෙලෙන්ද ඔකට මෙහෙම 15කට ගත්ත බිත්තරේකට ඉතින් පොඩ වෙනස් කරන්න බෑ. බිත්තරේ පොඩ වොෂ් කරලා නේ අසුරණයකීම දාලා මිල කරලා ඒවා කරන්න යාට රුපියල් 2ක් විතර යනවා බිත්තරේකට. රුපියල් 17යි යා රුපියලක ලාභයක් එක්කව කරනවා. රුපියල් 18ට සිල්ලර වෙලෙන්දට බාණ්ඩ දෙනවා. සිල්ලර වෙලෙන්ද මොකද කරන්නේ මේක රුපියලක් එක්කව කරලා රුපියල් 19ට පාරිභෝගිකයට දෙනවා. දැන් නිෂ්පාදකයට උනම් භාණ්ඩයක මිල අඩුවෙන් තියාගන්න එයාට පුළුවන් තොගවෙලෙන්ද වයින් කරන්න. නේ? එයාට පුළුවන් තොගවෙලෙන්ද වයින් කරන්න. ඒක තොගවෙලෙන්ද අයින් කරොත් රුපියල් කීයක මිල අඩු වෙනවද කියලා පුතාලා හිතන්න. රුපියල් 15ට තමයි බිත්තරේ දාන්නේ. රුපියල් 15 තමයි බිත්තරේ මේට ගෙනත් දාන්නේ. හරි? තොගවෙලෙන්ද වයින් කරාම දැන් තොගවෙලෙන්ද එකතු කළා මෙන්න මේ වගේ වටිනාකමක්. ඒතර බිත්තරේ කීයට ඒ සිල්වරෙන්ද 15ට මේ නේ. තොගවෙලෙන්ද අයින් කරත් එයා කරපු කාරණා අයින් කරන්න බෑ නේද? ඒ කියන්නේ එයා කරපු කාරණා ටික එක්ක නිෂ්පාදකයන් සිල්වරෙන්ද හරි කරන්න ඕනේ. ප්‍රවාහනය කරන ඒවා, ගබඩා කරන ඒවා, මිල කරන ඒවා, අසුරණ ඒවා නේ? ප්‍රචාරණය කරන ඒවා මෙයාට හරි මෙයාට හරි මේ දෙන්න භාගයට භාග බෙදාගෙන කරන්න වෙනවා. අයින් කළාම නෙමෙයි. දැන් එයා ගෙදර කොල්ලව අයින් කරාම නෙමෙයි සමාජ සෙල්ලම්කට ඌ අරන් යනවා. ඒක අපිට සෙල්ලම කරන්න බෑ. නේ? මං කිය බැට් එක අරන් ගියාම සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා මෙයාගේ කාර්යයන් ටික අයින් කරන්න බෑ. මෙයාගේ ලාභ ප්‍රතිශතය උන්නම් අයින් කරන්න පුළුවන්. රුපියලකින් උන්නම් මිල අඩුයි. 19 18ක්. එහෙනම් අපි බලාපොරොත්තු වෙන තරමට තොගවෙලෙන් අයින් කරා කියලා මිල අඩු කරගන්න බෑ. හරි. ඒතර ඉවත් කිරීමේ ප්‍රවණතාවය පවතී. ඒ කියලා අහන්නේ එකක් තමයි භාණ්ඩවල මිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා. එකක් පාරිභෝගික සබඳතා යහපත්ව පවත්වා ගැනීම සඳහා. පාරිභෝගික සබඳතා යහපත්ව පවත්වා ගැනීම සඳහා. ඒ වගේම වෙළඳපළ තොරතුරු නිවැරදිව ලබා ගැනීම සඳහා මම මෙයා විකෘති කරලා දෙන්නේ. වෙළඳපළ තොරතුරු නිවැරදිව ලබා ගැනීම සඳහා වෙළඳපළ පාලනය සියතට ලබා ගැනීම සඳහා වෙළඳපළ පාලනය සියතට ලබා ගැනීම සඳහා තව එකක් ඍජු වෙළඳාම වර්ධනය වීම නිසා තව සිල්ලර වෙළඳාමත් කෙලවෙනවා. ඍජු වෙළඳාම වර්ධනය වීම නිසා ඊළඟට නවීන තාක්ෂණය මගින් විකිණිය හැකි වීම නිසා ඒතර මේගොල්ලෝ ඕනේ නවීන තාක්ෂණය මගින් විකිණිය හැකි වීම නිසා උදාහරණ ලියන අන්තර්ජාලය නවීන තාක්ෂණය මගින් විකිණිය හැකි වීම නිසා උදාහරණ අන්තර්ජාලය නවීන තාක්ෂණය මගින් විකිණිය හැකි වීම නිසා උදාහරණ අන්තර්ජාලය
ඊට පස්සේ භාණ්ඩවල ගුණත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තොගවෙලෙන්ද වයින් කරනවා. මෙයා තමයි භාණ්ඩ පාලනය කරන්නේ. භාණ්ඩවල ගුණත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ගුණත්වය ආරක්ෂා කර ගැනීම සඳහා හරිද? ඉවත් කිරීම ප්‍රමාණය. ඊට පස්සේ මම කියලා දුන්න කොටසක් තියෙන තොගවෙලෙන්දා ඉවත් කරලා තොගේ කාර්යයන් ඉවත් කරනවා. ඒක මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. කාර්යයන් ටික මේ නිෂ්පාදකයාරි සිල්වරෙන්දා හරි කරන්න ඕන. ගෑණි එලව ගත්තා වගේ නෙමෙයි. ගෑනට මිනිහා බීලා වෙලෙ කරන ඵලයන් ගෙදර කියලා. ගෑණි යනවා යන්නේ. ඊට පස්සේ මිනිහාට වෙරි විඳුරට පස්සේ මිනිහා කෑ ගහනවා තේ අරන් ඉන්න, බත් අරන් ඉන්න. ගෙදර ගෑණිත් නේ. උට එපා වෙනවා. තේ හදන්න කවුරුත් නෑ, බත් බෙදන්න කවුරුත් නෑ, විදි හොදන්න කවුරුත් නෑ. තව දේවල් වලට වෙන කවුරුද හොයාගන්න වෙනවා. එළෙව්ව වගේ නෙමෙයි. එයාගේ කාරණ් ටික ලවන්න බෑනේ. ඒ කාරණ් ටික අපිට ඕන දේවල් ටික. නේ? එනවා ලියන්නේ. තොගවෙලෙන්දා විසින් ඉටු කරන ලද ගබඩාකරණය. තොගවෙලෙන්දා විසින් ඉටු කරන ලද ගබඩාකරණය විකිණීමට සුසු ලෙස සකස් කිරීම ප්‍රවර්ධනය අවදානම් දැරීම ආදී කාර්යයන් තොගවෙලෙන්දා ඉවත් කළද සිල්ලර වෙලෙන්දා හෝ නිෂ්පාදකයා විසින් ඉටු කළ යුතුය. සිල්ලර වෙලෙන්දා හෝ නිෂ්පාදකයා විසින් ඉටු කළ යුතුය. එම නිසා තොගවෙලෙන්දා ඉවත් කළද භාණ්ඩවල මිලෙහි එතරම් වෙනසක් ඇති නොවිය හැක. Right. හරිද? හරි. එhmenan අපි යමු ඊළඟ කොටසට. දැන් තොගවෙලෙන්ද වයින් කරනවානේ. මේ තොගවෙලෙන්ද වයින් කළා එක්ක නිෂ්පාදකයා මේ වැඩ ටික කරනවා. තොගවෙලෙන්ද වැඩ ටික කරනවා. නැත්නම් සිල්වර් වෙලෙන්ද තොගවෙලෙන්ද වැඩ ටික කරනවා. මේ දෙකේදී මේ දෙකම පවර ගත්තා. මේ තොගවෙලෙන්ද නැතුව මෙයාගේ වැඩ ටික නිෂ්පාදකයා සිල්වර් වෙලෙන්ද කරන්න පටන් ගත්තොත් මේ දෙන්නට වෙන වැඩේ තමයි ඊළඟට සාකච්ඡා කරන්නේ. නිෂ්පාදක බලන්න ඊළඟ එකේදී තොගවෙලෙන්ද කටයුතු සියතර ගැනීමට නිෂ්පාදකයා කටයුතු කළත් එමගින් ඔහුට පහත අවාසිදායක තත්ත්වයක් නැති වෙයි. දැන් තොගවෙලෙන්දට නිෂ්පාදකයා කතා කරලා කියනවා මල්ලි මම ඔයාව අයින් කරන්න යන්නේ කියලා. මල්ලි මං හිතේ ඉඳන් මම්ම බෙදා ගන්නවා මට ඔයාගේ සේවාව ඕනේ නැහැ කියලා කියනවා. කිව්වම මේ මල්ලි මේ තොගවෙලෙන්ද කොහොමද මේ නිෂ්පාදකයෙක් කියන අයියට උත්තර දෙන්නේ? ආයේ නම් ඔයාට ලොකු ගබඩාවක් එහෙම තියාගන්න වෙනවා. වාහනේම තියාගන්න. සිල්ලර වෙන්නට ණයට දෙන්නත් වෙනවා. ගොඩක් සිල්ලර වෙන්දු ගෙවන්නේ නැහැ.
බොන්න ඇති කරන්නේ. ඒ වගේ දරා ගන්න ලොකු කාර්ය ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන. හරි. අනිත් එක තමයි ඔයාලට හදන්නයි බෙදන්නයි කියහම ඔයාලට එක්ක හදන වැඩේම අසාර්ථක වෙනවා නැත්නම් බෙදන වැඩේ අසාර්ථක වෙනවා. ඔයාලට කුළුල් වෙළඳපළකට අපි වගේ ගබඩා එක එක නගරවල දාගෙන ඒවට බෙදා හැරලා එතනින් බෙදා හැරලා උපකොන්ත්‍රාත් දීලා අපි මේ කරන ගාන ගේම ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඒතර ඔයාගේ බෙදා හැරීම පටු වෙනවා. ඔයාලට තරගෙට මොන් දෙන්න බැරි වෙනවා. ටික කාලෙකින් ඔයාගේ විකුණුම අඩු වෙනවා. අඩු වෙලා ඔයාගේ තරංකාරය ඔයාව පව කරගෙන යනවා. ඔයා නැති වෙනවා. හැඳි ගෑනියා. උඹ හැඳි ගෑනියා. ඒක තමයි මේ කියන්නේ. තොගු වෙලෙන්ද නිෂ්පාදකයට බඩිනවා. අර නිෂ්පාදකයට ඒ වගේ අවශ්‍ය වෙනවා. බලන්න බලලා හයිලයිට් කරගන්න. හරිද බැලුවද? බැලුවා. දැන් ඒකේ ඉතුරු කෑල්ල අනිත් කෑල්ල තමයි අපි කරන්නේ. දැන් ඊගමන ඒ පස්සේ විසඳුණා. දැන් නිෂ්පාදකයාට ඔබෙලෙන්දට පාන්න දෙනවා වෙන්න වගේ. දැන් සිල්ලර වෙලෙන්දට ඔබෙලෙන්ද තියා දැක්කම ලෝභ හිතෙනවා. ලොරි වලින් එනවා, වාහනෙන් එනවා, සල්ලි වැඩිපුර තියෙනවා. දැන් මෙයා කල්පනා කරනවා මම සිල්ලර වෙලඳාමයි ඔබෙලෙන්දාමයි දෙකම කරනවා කියලා. එයා කෙලිම නිෂ්පාදකයට කතා කරලා කියන අපරාධනේ වගේ ඔබෙලෙන්දට බාන්න දෙන්නේ. මම ඇවිල්ලා අර කියන්නම් තොගොලෙන් දෙක ඕනේ මම මේ වැඩේ කරන්න මම බෙදා හරින්න මම සිල්ලර වෙලදාමයි තොගොලදාමයි දෙකම කරන්න කියලා නිෂ්පාදකයට කියනවා. ඒතර නිෂ්පාදකයා කියන මල්ලි ඔයා තාම මේ වෙලදාමට සෝම්බුල් වැඩි අපි සමනලු නම් ඔයා දලකුවෙක් විතර වඩ සමනලෙක් වෙන්න කාලයක් යනවා. හරි වඩ කාලයක් යනවා. මමත් ඔය වැඩේ ඉස්සර කරන්න ගියා. මගේ අනියවිලා මං තොගලෙන්දට ඔක්කොම මිනිහා කපලා දැම්මා. මල්ලිවා පටන් ගන්න උනත් තොගල දාම ඔයාලට සිද්ධ වෙනවා ඔයාගේ තරගකාරී සිල්ලර වෙනදට බාන්න ණයට දෙන්න. ඔයාගේ කඩේ ඉස්සරහා කඩේ මුදාලි ඔයාගේ ණයට අරගෙන ඔයාලට බෑ කියන්න බෑ. මොකද ඔයා තමයි ප්‍රදේශ තොගලෙන්ද. ඔයාලට කඩේ ලොකු කරන්න වෙනවා. සේවකයෝ ගන්න වෙනවා. අනිත් එක තමයි මම ණයට නෙමෙයි වඩ දෙන්නේ. මං සල්ලි වලට දෙන්නේ. ඔයාලට තොගලෙන්ද ණයට දෙනකොට මම දෙන්නේ සල්ලි වලට. මොකද මට ඊළඟට නිෂ්පාදනය කරන්න මේ සල්ලි ඕනේ. ඒතරවාට ලොකු කාර්ය ප්‍රාර්ථනාවක් කැට කරන්න වෙනවා අනිවාර්යයෙන්. අනිත් එක තමයි ඔයා තොගලෙන් දාන පුරුණාට පස්සේ ඔයා සීනි මුට්ටේ කඩලා 250 500 විකුණන්න ඔයාට කම්මැලි. ඔයාට උඩ මුට්ටේ මේක පාරක් විකුණනවා. ඔයාට උඩ තාරා වගේ බඩපල්ල රත්තරන් පිටර ටික ඔක්කොම ගන්න. එක එක දාන ගමන් ඔයාට ඉවසීමක් නැහැ. ඒ නිසා ඔයාට කෙලවෙනවා පුතේ. ඔයාට කෙලවෙනවා. ඒක නිසා ඔයා පටන් ගන්න එපා සිල්ලර නදාම තොගලෙන් දාම දෙකම එකට. එහෙම වුණොත් ඔයාගේ සිල්ලර දාම තමයි අනිවාර්යෙන් අසාර්ථක වෙන්නේ. දැන් බලන්න ඊළඟ උත්තර ලියන්න. මෙහෙම ලියන්න. සිල්ලර වෙළඳ කටයුතු අසාර්ථක වීම පළවෙනි එක. සිල්ලර වෙළඳ කටයුතු අසාර්ථක වීම පළවෙනි එක. ඊට පස්සේ ඉහළ කාරක ප්‍රාර්ථනයක් අවශ්‍ය වීම. ඉහළ කාරක ප්‍රාර්ථනයක් අවශ්‍ය වීම. ඊට පස්සේ ඊළඟ එක විශාල ගබඩා අවශ්‍ය වීම. සේවක අවශ්‍යතාව වැඩි වීම. සේවක අවශ්‍යතාව වැඩි වීම. සේවක අවශ්‍යතාව වැඩි වීම. වෙනස් සිල්ලර වෙළඳුන්ට ණයට ලබා දිය යුතු වීම.
වෙනස් සිල්ලර වෙළඳුන්ට ණයට ලබා දිය යුතුයි. ඊට පස්සේ බොල් ණය අවදානම වැඩි විය හැකියි. බොල් ණය අවදානම් වැඩි විය හැකියි. right. හරි අපි යමු ඊළඟ කොටසට මේ තියෙන chart එකට ඇත්තටම විෂය නිර්දේශය නැහැ. නැහැ කිව්වට හරියන්නේ නැතිද මම ඔන්න ලියලාම දුන්නා නැත්නම් එක බයින නිසා මේකට. නමුත් ඔයාලට මාර විදිහට වැදගත්කම මේක දැනගන්න එක. ඒ කියන්නේ තොග වෙලෙන්දෝ ගත්තාම තොග වෙලෙන්දෝ වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි සීමිත සේවා නිෂ්පාදක තොග වෙලෙන්ද සහ ස්වාධීන තොග වෙලෙන්ද. නිෂ්පාදක තොග වෙලෙන්දගේ ප්‍රභේදනය. නිෂ්පාදක තොග වෙලෙන්ද කියලා කියන්නේ කෙලින්ම නිෂ්පාදකයම පාරිභෝගිකයට බාන්න දෙන්න. කියන්නේ නිෂ්පාදකයම තොග වෙලෙන්දෙක් වෙනවා. නිෂ්පාදකයම තොග වෙලෙන්දාමක් කරනවා. ඒතර ඒ බෙදා හැරීමේ ප්‍රවාහයේදී මේ තොග වෙලෙන්ද නැහැ. නිෂ්පාදකය සෙල්ලර වෙලෙන්ද පාරිභෝගික. ඒතර මෙයාට අපි කියනවා නිෂ්පාදක තොග වෙලෙන්ද. ස්වාධීන තොග වෙලෙන්ද කියන්නේ නිෂ්පාදකය නොවන පාර්ශ්වයක් තොග වෙලෙන්දාම කරන එක. තමයි ස්වාධීන තොග වෙලෙන්ද කියලා කියන්නේ. ඒ ස්වාධීන තොග වෙලෙන්ද වර්ග දෙකක් ඉන්නවා. වණික් තොග වෙලෙන්ද සහ නියෝජිත තොග වෙලෙන්ද කියලා. වණික් තොග වෙලෙන්ද කියන්නේ කෙලින්ම නිෂ්පාදකයාගේ බිත්තර සල්ලි දීලා ගන්න එක. භාණ්ඩවල අයිතිය තියෙනවා. එයා භාණ්ඩවල අයිතිය දෙන එක නේද වණික් තොග වෙලෙන්ද කියන්නේ. සමහර තොග වෙලෙන්ද ඉන්නවා නිෂ්පාදකයෙක් භාණ්ඩ සල්ලි දීලා ගන්නෑ විකිණීමේ හෝ ආපසු වීමේ පදනමට ගන්න. ඒගොල්ලන්ට අපි කියනවා නියෝජිත නැත්නම් නියෝජිත තොග වෙලෙන්ද කියලා කියනවා. ඒකේ chart එකේ ස්වාධීන තොග වෙලෙන්ද වර්ග දෙකකට බෙදනවානේ වණික් තොග වෙලෙන්ද සහ නියෝජිත තොග වෙලෙන්ද කියලා. ඒ නියෝජිත තොග වෙලෙන්දගේ හරස් වලක් ගහලා බ්‍රෝකර් කියලා ඉල්ලනවා නේද? ඒ බ්‍රෝකර් කෑල්ල කපන්න වැරදි. වණික් තොග වෙලෙන්ද ඉන්නවා නියෝජිත තොග වෙලෙන්ද ඉන්නවා. හරිද? වණික් තොග වෙලෙන්ද කොටස් දෙකකට බෙදෙනවා පූර්ණ සේවා සපයන සීමිත සේවා සපයන කියලා. පූර්ණ සේවා සපයනවා කියලා කියන්නේ හැම වැඩේම කරනවා. කියන්නේ බෑසදීම, වර්ග කිරීම, ප්‍රවාහනය, අවදානම් දරන හැමදේම කරනවා. සීමිත සේවා සපයන වණික් තොග වෙලෙන්ද කරන්නේ නිෂ්පාදකගේ භාණ්ඩ අරගෙන සිල්ලර වලට බෙදා ගන්න එක විතරයි. හරි මෙච්චර වැදගත් කොටස් මේ නියෝජිත තොග වෙලෙන්දෝ ගත්තාම ඒගොල්ලෝ ඇවිල්ලා මේ නිෂ්පාදකයාගේ බාණ්ඩ සල්ලි දීලා නෙමෙයි ගන්නේ විකිණීමේ හෝ ආපසු විපදන තමයි ගන්න. ඒගොල්ලන්ගේ කොමිස් නියෝජිතයෝ, විකුණුම් නියෝජිතයෝ, නිෂ්පාදක නියෝජිතයෝ, තරවකරු, වෙන්දේසිකරු කියන එක එතනින් කපන්න. තරවකරු කියන එක වෙනම තියන්න, වෙන්දේසිකරු කියන එක වෙනම එකක්. වෙන්දේසිකරු වලට දාගන්න. වෙන්දේසිකරු මේ විදිහට වර්ග කරනවා. ඒක දැන් ඔය chart එකේ සිලබස් එකේ නැහැ. හරිද? ඒ නැති වුණත් ඔය කැපකරු නියෝජිතයක් කියන එක නගනේම විභාගෙදී අනිවාර්යයෙන්ම වෙනවා. කැපකරු නියෝජිතයෙක් කියන එකේ තේරුම තමයි වෙන කිසිම නියෝජිතයෙක්ට භාණ්ඩ ණයට විකුණන්න අවසර නැහැ. මොකද නිෂ්පාදකයාගේ භාණ්ඩ සල්ලි දීලා නෙමෙයි ඒගොල්ලන් තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට කැමති දේවල් භාණ්ඩ වලට කරන්න බෑ. හැබැයි කැපකරු නියෝජිතයෙක් කෙනෙක් කෙනාට ණයට විකුණන්න අවසර තියෙනවා. ණයට විකුණන්න පුළුවන්. හැබැයි මේ ණයට විකිණීමෙන් ඇති වෙන බොල් ණය එයා දරා ගන්නවා. ඒ දරා ගැනීම වෙනුවෙන් එයාට හම්බ වෙනවා විශේෂ කොමිස් මුදලකුත්. ඒ කොමිස් මුදලට අපි කියනවා කැපකරු කොමිස් කියලා. හරි මුළු විකුණුම් මත සාමාන්‍ය කොමිස් හම්බ වෙනවා. මුළු විකුණුම් මතම කැපකරු කොමිසුත් හම්බ වෙනවා. ණයට විකුණුම් මත විතරක් නෙමෙයි. මොකද එහෙමනම් ණයට විකුණුම් මත කැපකරු කොමිස් දුන්නොත් එහෙම මම නම් නියෝජිතය මම කියනවා මම ඔක්කොම වික්කේ ණයට කියලා. ඒ කියන්නේ අපිට විකුණන එක මම කියනවා මම සේර වික්කේ ණයට කියලා. ඒතර මට කැපකරු කොමිසුත් හම්බ වෙනවා සාමාන්‍ය කොමිසුත් හම්බ වෙනවා. කොහොමද කියන්නේ? ඒතකොට කැපකරු කොමිස් කියන්නේ මුළු විකුණුම. ඒ බොල්නේ අවදානම් තරහින් ඉන්නේ. දැන් ඒක පල්ලෙහා තියෙන පුතාලා බලලා හයිලයිට් කරගන්න. පුතාලා බලලා හයිලයිට් කරගන්න. right ඊට පස්සේ ඊළඟ කියනවා කොමිස් සහ වට්ටම් අතර වෙනස පැහැදිලි කරන්න. කොමිස් කියන්නේ විකුණුවාම නියෝජිතයෙක්ට ලැබෙන දේ තමයි ප්‍රධානී අධි භාණ්ඩ විකුණුවාම නියෝජිතයට ලැබෙන දේ තමයි කොමිස් කියලා කියන්නේ. වට්ටම් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ වට්ටම් කියලා කියන්නේ
භාණ්ඩයක් මිලදී ගත්තාම ඒ කියන්නේ අපි පාරිභෝගිකයෙක්ට ලැබෙන දෙයක් තමයි වට්ටමක් කියලා කියනවා. පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගන්නකොට ඒ භාණ්ඩේ ලකුණු කළ පිළිෙන් අඩු කරන ප්‍රමාණය. ඒක තමයි වට්ටම. එහෙම නැත්නම් ණය ගැතියෙක් ණය හිමියෙක්ට මුදල් ගෙවනකොට කලින් ගෙවන්න තියෙන 25 නම් 10 වෙනිදා වගේ ගෙවනකොට ඒ ණය හිමියා ණය ගැතියට දෙන වට්ටම තමයි අඩු කරන උදේ තමයි වට්ටම කියලා කියන්නේ. අපේ ලද වට්ටම් දුන්නු වට්ටම් කියලා කියන්නේ. මෙහෙම ලියන්න. කිසියම් ප්‍රධානියෙකුගේ භාණ්ඩ විකිණීම නිසා කිසියම් ප්‍රධානියෙකුගේ භාණ්ඩ විකිණීම නිසා නියෝජිතයෙකුට ලැබෙන මුදල කොමිස් වන අතර නියෝජිතයෙකුට ලැබෙන මුදල කොමිස් වන අතර ඡේද කඩන්න. භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයෙකුට හෝ ණය මුදල් පියවීමේදී ණය ගැතියෙකුට ලැබෙන මුදල වට්ටම ලෙස හැඳින්විය හැකිය. හරි. පිටුවංග 18ට යමු එහා පැත්තට යමු. අපෙන් අහනවා වෙළඳ වට්ටම සහ මුදල් වට්ටම අතර වෙනස. මොකද්ද වෙනස? ඔය දෙකේ එකක් ගිණුම් තියෙනවා. මොකද්ද? මුදල් වට්ටම ගිණුම් තියෙනවා, වෙළඳ වට්ටම ගිණුම් තියන්නේ නැහැ. අන්තිම වෙළඳ වට්ටම ලැබෙන්නේ පුතා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න පුතා වෙළඳ වට්ටමක් ලැබෙන්නේ. නේ? මුදල් වට්ටමක් ලැබෙන්නේ ණය මුදල් පියවනකොට. ඒ වගේ වෙනසක් තියෙනවා. මේ මෙලියන වෙළඳ වට්ටම ගිණුම් ගත නොකරයි. අනිත් පැත්තේ ගිණුම් ගත කරයි. වෙළඳ වට්ටම ණය මුදල් භාණ්ඩ මිලදී ගැනීමේදී අඩු කරන මුදලකි. මුදල් වට්ටම ණය මුදල් පියවීමේදී අඩු කරන මුදලකි. right. ඊට පස්සේ අහනවා වරලත් වෙළඳාම සහ නියෝජිත වෙළඳාම අතර සමානකම් මොනවද කියලා අහනවා. නියෝජිත වෙළඳාමයි වරලත් වෙළඳාම අතර සමානකම්. මෙන්න ලියන්න සමානකම්. දැන් වරලත් ලාභී ගැන හිතන්නකෝ. වරලත් ලාභියා නිතරම වරලත් හිමියාගේ කීර්තිනාමය පාවිච්චි කරන්නේ. ප්‍රධානියාගේ කීර්තිනාමය තමයි නියෝජිත පාවිච්චි කරන්නේ. ඒ දෙන්නම ස්වාධීන නැහැ. එක්ක වරලත් හිමියා හරි ප්‍රධානියා හරි කියන දේවල් කරන්න වෙනවා ඔය දෙන්නට. නේ? සමානකම් ලියන්න. පූර්ණ ස්වාධීනත්වයක් නොමැත.
ගිවිසුම්ගත සම්බන්ධතාවයක් පවතී. පූර්ණ ස්වාධීනත්වයක් නොමැත. අනික ඊළඟ ගිවිසුම්ගත සම්බන්ධතාවයක් නොමැත. ගිවිසුම්ගත සම්බන්ධතාවයක් නොමැත. ප්‍රධානියාගේ කීර්තනාමය භාවිත කරයි. දෙන්න මෙහෙමයි. නැත්නම් වෙනත් අයෙකුගේ කීර්තනාමය භාවිත කරයි. වෙනත් අයෙකුගේ කීර්තනාමය භාවිත කරයි. right අසමානකම් බලන්න පුතේ වරලත්ලාභී සහ නියුක්තෙක් අතර තියෙන අසමානකම් වරලත්ලාභියා ලාභ ලබයි. නියුක්තයා පාඩු ලබනවා. නියුක්තයා කොමිස් ලබනවා. වරලත්ලාභියා ලාභ ලබයි. නියුක්තයා කොමිස් ලබයි. වරලත්ලාභියා විකුණුම් වියදම් තනිව දරා ගනී. එයා ධර්ම වේදම් එයා දරා ගන්න. විකුණුම් වියදම් තනිව දරා ගන්න. අනිත් පැත්තේ ප්‍රධානියා ප්‍රතිපූර්ණය කරයි. නියෝජිතයට සල්ලි දෙනවා ප්‍රධානියා. ප්‍රධානියා ප්‍රතිපූර්ණය කරයි. වරලත්ලාභියා ඇතැම් විට භාණ්ඩ නිෂ්පාදනයටද අවස්ථාව හිමි වේ. ඇතැම් විට භාණ්ඩ නිෂ්පාදනයටද අවස්ථාව හිමි වේ. අනිත් පැත්තේ භාණ්ඩ බෙදා හැරීමට බොහෝ විට අවස්ථාව හිමි වේ. භාණ්ඩ බෙදා හැරීමට බොහෝ විට අවස්ථාව හිමි වේ. වරලත්ලාභියා භාණ්ඩවල අයිතිය ඇත. එයා හදන භාණ්ඩවල එයාට අයිතිය තියෙනවා. භාණ්ඩවල අයිතිය ඇත. අනිත් පැත්ත අයිතිය නොමැත. වරලත්ලාභියා පුරස්කාර ගෙවයි. අනිත් පැත්තේ පුරස්කාර නොගෙවයි. පුරස්කාර ගෙවයි. අනිත් පැත්තේ පුරස්කාර නොගෙවයි. හරි. පුතේ ඉස්සර වගේ නෙමෙයිනේ හැම ශේෂ්ත්‍රයකම දැන් තියෙනවා මාර තරගයක්. නේද? වෛද්‍යවරු ගත්තත්, නීතිඥවරු ගත්තත්, බස් රථ ගත්තත්, ටියුෂන්ස් වල ගත්තත්, හැම නළු නිළියෝ ගත්තත් අද ටෙලිනාට්‍ය නිළිය නෙමෙයි හෙට ඉන්නේ. ඒවා කාර්යයක් තියාගන්න මේ කවුරුන් නිළියක් ඉතින් මුද කාවරය අල්ලගෙන කසල බඳගත්තු හොඳයි. නැත්නම් ඉතින් පැවැත්මක් නැහැ සමහරයි. ඉතින් ඒ වගේ තමයි. තොප වෙළඳාමක් කරනකොට විවිධ තර්ජන වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙළඳාම හරිම මේ ත්‍රෙට් එකක් තියෙන බිස්නස් එකක්. මොනවද මේ මුහුණ දෙන අවදානම් තර්ජන? තමයි සීලර වෙළඳාම බාණ්ඩ ණයට දෙනවා. මේ මිනිහා පොළු තියෙනවා. නිෂ්පාදකයන්ට සල්ලි දීලා බාණ්ඩ ගන්නවා. ඒ බාණ්ඩ වෙළඳපොලේ විකිනෙන්නේ. ඒ වගේ අවදානම් තියෙනවා. මෙමලියයි. විශාල කාරක ප්‍රාග්ධනයක් කැපකිරීමට සිදු වීම. විශාල කාරක ප්‍රාග්ධනයක් කැපකිරීමට සිදු වීම. විශාල කාරක ප්‍රාග්ධනයක් කැපකිරීමට සිදු වීම.
ඊළඟ සිල්ලර වැළඳුන් වෙතින් බොල්න ඇතිවීම. සිල්ලර වැළඳුන් වෙතින් බොල්න ඇතිවීම. තව සිල්ලර වෙලෙන්දා විසින් තොග වෙළඳාම සිදු කිරීම. සිල්ලර වෙලෙන්දා තොග වෙළඳාම කරනවා. සිල්ලර වෙලෙන්දා විසින් තොග වෙළඳාම සිදු කිරීම. තව නිෂ්පාදකයා විසින් ඍජු වෙළඳාම සිදු කිරීම. එතකොට මේ දෙන්නම නේ. නිෂ්පාදකයා විසින් ඍජු වෙළඳාම සිදු කිරීම. ඊළඟට ගබඩා රථවාහන යනාදිය නඩත්තු කිරීමේ වියදම් ඉහළයා. ගබඩා රථවාහන යනාදිය නඩත්තු කිරීමේ වියදම් ඉහළයා. ඊට පස්සේ තොග නැශ්‍ය වීම, කල්ලිකුත් වීම යනාදිය සඳහා මුහුණ දිය යුතු වීම. තොග නැශ්‍ය වීම, කල්ලිකුත් වීම යනාදිය සඳහා මුහුණ දිය යුතු වීම. right. හරි එහෙනම් ඊළඟ කොටසට අපි යමු. තොග වෙළඳන බණින්න තියෙන චෝදනා තුනක් ඉදිරිපත් කරන්න. තොග වෙළඳන ජරා වැඩ තුනක්. භාණ්ඩ බාල කිරීම. ලියන්න. භාණ්ඩ බාල කිරීම. තව තොග සංගවා කළු කඩමිල ඇති කිරීම. තොග සංගවා කළු කඩමිල ඇති කිරීම. තව නිෂ්පාදකයාගේ කීර්තිනාමය උදුරා ගැනීම. නිෂ්පාදකයාගේ කීර්තිනාමය උදුරා ගැනීම. මේක කරන්න කොහොමද කියලා මම කිව්වා ඔයාලට. බෙල්ලට පිහිය තියලා උදුර ගන්න. නිෂ්පාදකයාගේ කීර්තිනාමය උදුරා ගැනීම. පාරිභෝගික චෝදනා නිසි පරිදි නිෂ්පාදකයාට දැනුම් නොදීම. මෙයාගේ පරිදි වැඩක් නම් ඒක කියන්නේ නැහැ නේද? පාරිභෝගිකයාගේ චෝදනා නිසි පරිදි දැනුම් නොදීම. නිෂ්පාදකයාට දැනුම් නොදීම. පාරිභෝගිකයාගේ චෝදනා නිසි පරිදි නිෂ්පාදකයාට දැනුම් නොදීම. හරි. ඊට පස්සේ පිටුවංක 19ට යන්න පිටුවංක 19 තියෙනවා තොග වෙළඳාමේ නව ප්‍රවණතා කීපයක්. ඒකටත් පුතාලා තරතුමක් දාලා බලන්න. ගොඩක් වෙලාවට වර්තමාන තොග වෙළඳාම givisum මත තමයි ගොඩක් වෙලාවට එන්නේ නිෂ්පාදකයාට එක්ක ගන්න givisum මත තමයි වෙන්නේ.
ඒ තොගලනාම දේශීය වශයෙන් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් උත් වෙනවා. නවීන තාක්ෂණය භාවිත කරන අන්තර්ජාලය හරහා තමයි තොගලනාම ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. අර ඕලාට නිෂ්පාදකයම තොගලනාමත් කරනවා. සිල්ලර නාමත් කරනවා. ලිවි වල තමයි වර්තමානයේ වර්ධනය වෙලා තියෙන්නේ. හරි. ඒක නිසා පුතාලා ඒවා බලන්න. බලලා මේ සමාජාට තොගලෙන්දම සිල්ලර නාමත් කරනවා. ඒ කියන්නේ පාරිභෝගිකයත් එක්ක තොගලෙන්ද ඍතු සම්බන්ධය පවත්වාගෙන යන්නේ. ඒක තමයි තොගලනාම ආශ්‍රිතව දෙන නාමරූපතාවයන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී විකුණුම් ක්‍රම සහ විද්‍යුත් වාණිජ්‍ය පිළිබඳව සාකච්ඡා කළා. මේ නිබන්ධනයේ වැඩ කටයුතු ටික ඉවර කරමු. තේරුණාද? හරි. ආයෙත්